මිඩල් ඔබ්ලොන්ගේට් එකේ අර අපර් පාර්ට් එකේ තමයි මේ හයිපෝග්ලොසල් නියුක්ලියස් එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති ෆෝර්ත් වෙන්ට්‍රිකල් එකට ඇන්ටීරියර්ලි මිඩ් ලයින් එකට මේ ගොඩක් ළඟින් පටන් ගන්න නියුක්ලියස් එක තමයි තියෙන නියුක්ලියස් එක තමයි හයිපෝග්ලොසල් නියුක්ලියස් එක. එතනින් පටන් ගන්නවා හයිපෝග්ලොසල් නර්ව් එකත් ඒ ලෙවල් එකේ. හරිද? එතකොට අපි කලින් නියුක්ලියස් ගැන කතා කරද්දී කිව්වා මෝටර් නියුක්ලියස් ගැනදී සාමාන්‍ය මෝටර් නියුක්ලියස් එකට සෙරිබ්‍රල් හෙමිස්ෆියර්ස් දෙකෙන්ම සිග්නල් එක එනවා කියලා. අපි මෙතන අපි කියපු කතාව වෙනස් වෙච්ච එක තැනක් කිව්වා ෆේෂල් නර්ව් එකේදීනේ. ෆේෂල් නර්ව් එකේ සප්ලයි කරන අපර් පාර්ට් එකේ ෆේෂල් මසල්ස් වල සෙරිබ්‍රල් හෙමිස්ෆියර්ස් දෙකෙන්ම එනවා. ඒ වුණාට ලෝවර් පාර්ට් එකේ මසල්ස් වල එන්නේ කන්ට්‍රෝලරල් හෙමිස්ෆියර් එකෙන් විතරයි. හරිද? ඔය වගේම මේ කතාවක් මේ හයිපෝග්ලොසල් නියුක්ලියස් එකේ මෝටර් නියුක්ලියස් එකට අදාළව තියෙනවා. හරිද? අපි මුලින්ම බලමු මේ හයිපෝග්ලොසල් එකේ මෝටර් නියුක්ලියස් එකක් නෙදින්. උතන සාමාන්‍ය නියුක්ලියස් එකක් නිසා ඔයගොල්ලෝ හිතන්න සෙරිබ්‍රල් හෙමිස්ෆියර්ස් දෙකෙන්ම කෝටිකෝ නියුක්ලියර් ෆයිබර්ස් එක පැත්තක තියෙන මේ හයිපෝග්ලොසල් එකේ මෝටර් නියුක්ලියස් එක දක්වා එනවා. හරිද? මේ හයිපෝග්ලොසල් නියුක්ලියස් එකෙන් ඊට පස්සේ සප්ලයි කරනවා මොනකටද? intrinsic muscles of the tongue and styloglossus, hyoglossus සහ genioglossus කියන muscles වලට. මොනවාද? intrinsic muscles of the tongue and styloglossus, hyoglossus සහ genioglossus කියන muscles වලට supply වෙනවා කාගෙන්ද මේ hypoglossal nerve එකේ. හරිද? එතකොට දැන් මම කිව්වා මෙයා motor nucleus එකක් නිසා cerebral hemispheres දෙකෙන් එනවා. එතකොට ඒ ආවට පස්සේ nucleus එකට ආවට පස්සේ nucleus එකෙන් පටන් ගන්න low motor neuron එක අර muscles වලට supply වෙනවා. ඒ වුණාට මෙතනදී පොඩි වෙනසක් සිද්ධ වෙනවා. ඒක තමයි face එකේ lower part එකේ muscles වගේම මෙයාගේ genioglossus muscle එකට එන්නේ opposite side එකේ ඒ කියන්නේ contralateral hemisphere එකෙන් විතරයි. අනිත් හැම muscle එකටම hemispheres දෙකෙන්ම supply එක දෙනවා. genioglossus muscle එකට අදාළව විතරක් එන්නේ contralateral hemisphere එකෙන් විතරයි එන්නේ corticonuclear fibers. පැහැදිලිනේ? ඒ ඇවිල්ලා අර මේ facial nerve එකේ facial muscles වල lower part එකේ muscles වගේ තමයි genioglossus muscle එක. එහෙම මතක තියාගන්න. හරිද? ඊට පස්සේ මේ දැන් corticonuclear fibers ආවා. එතකොට මේ මෙතනින් පටන් ගන්න hypoglossal nerve එක, ඒ කියන්නේ මම මේකේ path එකත් මෙහෙම කියන්න. hypoglossal nerve එක මේ emerge වෙනවා between the pyramid and olive. ඒ කියන්නේ pyramid එකයි olive එකයි අතරින් තමයි, ඒ කියන්නේ middle oblongate එකේ upper part එකේ groove between the pyramid and olive තමයි මෙයා emerge වෙන point එක. හරිද? ඒ කියන්නේ hypoglossal nerve එක emerge වෙන point එක. ඊට පස්සේ මේ emerge වුණාට පස්සේ මෙයා posterior cranial fossa එකේ cross ඊට පස්සේ මෙයා skull එකෙන් leave වෙනවා කොහෙන්ද? hypoglossal canal එකෙන්. hypoglossal canal එකෙන් leave වෙනවා. ඊට පස්සේ මෙයා neck එකේ downward and forward ඉස්සරහට එනවා. එද්දි මෙයා මේ වැදගත් තැන් කිහිපයක් cross කරනවා. ඒ කිහිපේ මතක තියාගත්තා නම් හරි. එකක් තමයි internal and external carotid arteries. අනිත් එක තමයි loop of the lingual artery. මොකද්ද? මේ hypoglossal nerve එක hypoglossal canal එකෙන් එළියට එනවා. ඊට පස්සේ මෙයා neck එකේ downward and forward descend වෙනවා. ඒ යද්දි මෙයා cross කරන එකක් තමයි internal and external carotid arteries. අනිත් එක තමයි loop of the inguinal artery. ඊට පස්සේ මෙයා supply වෙනවා කොහෙටද? tongue එකේ muscles වලට supply වෙනවා. ඒ වගේම මේ hypoglossal nerve එකේ තව point එකක් තමයි hypoglossal nerve එකේ upper part එකේදී මෙයාට C1 fibers එකතු වෙනවා. අර cervical plexus වල තියෙන C1 fibers මෙයාට එකතු වෙනවා. කාටද? hypoglossal nerve එකට එකතු වෙනවා. overall ගත්තාම hypoglossal nerve එක වැදගත් වෙනවා tongue එකේ shape එක maintain කරගන්නත්, ඒ වගේම movement control කරන්නත් වැදගත් වෙනවා. අපි hypoglossal nerve එක check කරන විදිය ගැන nerve එක test කරන විදිය ගැන ඊටම කතා කරමු. hypoglossal nerve එක test කරන්න අපි mainly patient එක කියනවා දිව protrude කරන්න කියලා. ඒ කියන්නේ tongue protrusion වලට වැදගත් වෙන muscle එක තමයි genioglossus muscle එක. හරිද? එතකොට tongue එක protrude කරන්න කියලා තමයි අපි මේ patient ගේ nerve function එක test කරන්නේ. එතකොට අපි දැන් facial nerve එක කතා කරා වගේම මේ hypoglossal nerve එකේ upper motor neuron lesions සහ lower motor neuron lesions ගැන කතා කරනවා. අපි මුලින්ම මේ
සාමාන්‍ය ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකකින් මොකද වෙන්නේ කියලා දැනගමු. එතකොට ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකකදී නම් දැන් ඇෆෙක්ටඩ් ඒ කියන්නේ හිතමු දකුණු පැත්තේ කියලා දකුණු පැත්තේ හයිපොග්ලොසල් නර්ව් එක ඇෆෙක්ට් වෙනවා. එතකොට මේ හයිපොග්ලොසල් දකුණු පැත්තේ හයිපොග්ලොසල් නර්ව් එකෙන් සප්ලයි කරන දකුණු පැත්තේ තියෙන සියලුම ටං මසල්ස් ඇෆෙක්ට් වෙනවා මේකෙදි. නේද? එතකොට ඒ සියලුම ටං මසල්ස් පැරලයිස් වෙනවා. එතකොට ඇක්ට්‍රොෆි වෙනවා. ඒත් එකම ෆැසිකියුලේෂන්ස් දකින්න පුළුවන්. මේ මොකද මෙයා ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකක් නිසා. ඒ වගේම අපි මේ පේෂන්ට් ටංග එක ප්‍රොට්‍රූඩ් කරන්න කිව්වායින් පස්සේ මෙයාගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි දැන් ටංග එක ප්‍රොට්‍රූඩ් කරන වැදගත් වෙන මසල් එක තමයි ජීනියර් ග්ලොසස් මසල් එක. මේ ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකේදී ජීනියර් ග්ලොසස් මසල් එක පැරලයිස් වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ඒ දිව ප්‍රොට්‍රූඩ් කරද්දී ඇෆෙක්ටඩ් සයිඩ් එකටම තමයි ටංග එක ඩිවියේට් වෙන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති දැන් අපි උවියුලෙක් ගැන කතා කරා අයි මූවමන්ට්ස් ගැන කතා කරා. එතකොට මසල් එක පැරලයිස් වුණාම අනිත් පැත්තේ තියෙන ඔපොසිට් මසල්ස් ඒ කියන්නේ අනිත් මසල්ස් වල තියෙන අන්අපෝ සෙක්ෂන් එකෙන් තමයි ඒ කියන්නේ අන්ඇෆෙක්ටඩ් සයිඩ් එකට තමයි මේ ඩිවියේට් වෙන්නේ නේ. දැන් අපි උවියුලෙක් කතා කරා. උවියුලකේදී එක පැත්තක මසල්ස් පැරලයිස් වුණාම අන්ඇෆෙක්ටඩ් සයිඩ් එකේ තියෙන මසල් සෙලෙක්ෂන් එකකින් ඒ පැත්තටම තමයි ඒ කියන්නේ අන්ඇෆෙක්ටඩ් උනේ නේද? ඒ වුණාට දැන් මෙතන හයිපොග්ලොසල් නර්ව් එකේදී ඒක ඊට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ ටංග එක ප්‍රොට්‍රූඩ් කරායින් පස්සේ ඇෆෙක්ටඩ් සයිඩ් එකට තමයි දිව ඩිවියේට් වෙන්නේ. හරිද? දැන් ටංග එක එළියට දාද්දි ඉන්ටැක්ට් සයිඩ් එකේ මසල් එකකින් ඇෆෙක්ටඩ් ටංග එක තල්ලු කරන වගේ එකක් තමයි මෙතනදී වෙන්නේ. හරිද? පැහැදිලිද? එතකොට ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකේදී මොකද වෙන්නේ? ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකේදී සම්පූර්ණයෙන්ම ටංග එකේ ඇෆෙක්ටඩ් සයිඩ් එකේ මසල්ස් පැරලයිස් වෙනවා. එතකොට ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එක නිසා මසල් ඇට්‍රොෆි, ෆැසිකියුලේෂන් අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ටං ප්‍රොට්‍රූෂන් එකේදී ඇෆෙක්ටඩ් සයිඩ් එකට ඩිවියේට් වෙනවා. ඔන්නෝක තමයි ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකේදී දකින්න පුළුවන් දේ. ඒ වගේම තමයි අපර් මෝටර් නියුරෝන් ලීෂන් එක ගත්තාම අපර් මෝටර් නියුරෝන් ලීෂන් එක කියලා කියන්නේ එයාගේ කෝටෙක්ස් එකේ ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෝරිකෝ නියුක්ලියර් ෆයිබර්ස් වල ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එතන මේ කෝරිකෝ නියුක්ලියර් ෆයිබර්ස් වල හරි කෝටෙක්ස් එකේ ඩැමේජ් එකක් වුණොත් මොකද වෙන්නේ? අපි හිතමු වම් පැත්තේ කෝටෙක්ස් එකේ ඩැමේජ් එකක් කියලා. ඒ වම් පැත්තේ කෝටෙක්ස් එකේ ඩැමේජ් එකක් නම් කොයි විදිහට ඇෆෙක්ට් වෙන්නේ? අපි දැන් කලින් කිව්වා ටං එකේ සියලුම මසල්ස් වලට සප්ලයි වෙන්නේ සප්පා කොහෙන්ද? මේකේ සිග්නල් එක එන්නේ සෙරිබල් හෙමිස්ෆියර්ස් දෙකෙන්ම සිග්නල් එක එනවා. හරිද? ඒ වුණාට ජීනියර් ග්ලොසස් මසල් එකට සිග්නල් එක එන්නේ ටං මේ සෙරිබල් හෙමිස්ෆියර්ස් වල කන්ට්‍රෝලර් සයිඩ් එකේ විතරයි. ඒ කියන්නේ දකුණු පැත්තේ ජීනියර් ග්ලොසස් මසල් එක ගත්තොත් එහෙම දකුණු පැත්තේ ජීනියර් ග්ලොසස් මසල් එකට සිග්නල් එක එන්නේ වම් පැත්තේ මේ කෝටෙක්ස් එකෙන් විතරයි. හරිද? එතකොට මේ අපර් මෝටර් නියුරෝන් ලීෂන් එකක් වුණා කියලා හිතන්න වම් පැත්තේ. ඒතර වම් පැත්තේ අපර් මෝටර් නියුරෝන් ලීෂන් එකක් වුණාම ජීනියර් ග්ලොසස් ඇරෙන්න අනික් ටං මසල්ස් වල මොකද වෙන්නේ? ඇෆෙක්ට් වෙන්නේ නැහැනේ. මොකද වම් පැත්තේ අපර් මෝටර් නියුරෝන් ලීෂන් එක ඇවිල්ලා තිබ්බත් දකුණු පැත්තෙන් සිග්නල් එක එන නිසා අනිත් මසල්ස් ඉන්ටැක්ට්. ඒ වුණාට ජීනියර් ග්ලොසස් මසල් එකට සප්ලයි වෙන්නේ අර මේ කන්ට්‍රෝලර් සයිඩ් එකෙන් විතරයි. කියන්නේ දකුණු පැත්තේ තියෙන ජීනියර් ග්ලොසස් මසල් එකට වම් පැත්තේ කෝටෙක්ස් එකෙන් විතරයි සප්ලයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ වම් පැත්තේ අපර් මෝටර් නියුරෝන් ලීෂන් එකේදී දකුණු පැත්තේ ජීනියර් ග්ලොසස් මසල් එක තමයි පැරලයිස් වෙන්නේ. හරිද? එතකොට අපි මේක චෙක් කරද්දී අපර් මෝටර් නියුරෝන් ලීෂන් එක නිසා මේගේ ඇට්‍රොෆි එතකොට ෆැසිකියුලේෂන්ස් දකින්න ලැබෙන්නේ නැහැ. ටංග එක ප්‍රොට්‍රූඩ් කරන්න කියද්දී ටංග එක ඩීවියේට් වෙනවා ජීනියර් ග්ලොසස් මසල් එක පැරලයිස් පැත්තට. ඒ කියන්නේ අපර් මෝටර් නියුරෝන් ලීෂන් එක වම් පැත්තේ නම් ජීනියර් ග්ලොසස් මසල් එක පැරලයිස් වෙන්නේ දකුණු පැත්තේනේ. නේ? එතකොට දකුණු පැත්තට තමයි ඩීවියේට් වෙන්නේ. එතකොට ලීෂන් එකට ටං ඩිවියේෂන් එකේ රිලේෂන් එක ගත්තොත් එහෙම ලීෂන් එක තියෙන්නේ වම් පැත්තේ ටං එක ඩීවියේට් උනේ දකුණු පැත්තට. ඒ කියන්නේ අන්ඇෆෙක්ටඩ් සයිඩ් එකට තමයි ඩීවියේට් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඔක මතක තියාගන්න පුළුවන්. මේ මෙච්චර කතා මේ කියපු කතාව මතක තියාගන්න අමාරු නම් අපර් මෝටර් නියුරෝන් ලීෂන් UML නේ අපර් මෝටර් නියුරෝන් ලීෂන්. එතකොට අපර් මෝටර් නියුරෝන් ලීෂන් එකේ U අකුර නිසා
අන්ඇෆෙක්ටඩ් එකේ යුව කුරුල්. ඒ කියන්නේ අන්ඇෆෙක්ටඩ් සයිඩ් එකට තමයි මේක ඩීවියේට් වෙන්නේ. එතකොට අනිත් එක තමයි එතකොට ලෝ මොනිටර් තමයි ටංග් එක ඩීවියේට් වෙන්නේ. ඕකේ. අර මේ ඇත්තට හරියට වෙන දේ තමයි මම අර කලින් පැහැදිලි කරේ මේ අප මොඩියුලර් ලීෂන් එකේදී ජීනියුලස් මසල් එක විතරයි පැරලයිස් වෙන්නේ. ඒක නිසා ජීනියුලස් මසල් එක පැරලයිස් පැත්තට තමයි ඩීවියේට් වෙන්න ඕනේ කියන පතන්ද. හරිද? ඔය විදිහට තමයි හයිපෝග්ලොසල් නර්ව් එකේ නර්ව් ලීෂන්ස් එන්නේ. මම හිතනවා කටේට පැහැදිලි ඇති කියලා. ඒ වගේම තමයි මේ හයිපෝග්ලොසල් නර්ව් එකේ ලීෂන් එකක් එන්න පුළුවන්. විශේෂයෙන්ම මොකරි ඩීමයිලිනේෂන් ඩිසීස් එකක් හරි එහෙම නැත්නම් සිරින්ගෝමයිලියා වලදී එහෙම නැත්නම් වෙස්කියුලර් ඇක්සිඩන්ට්ස් වලදී වගේ මේ හයිපෝග්ලොසල් නර්ව් එකේ ලීෂන්ස් එන්න පුළුවන්. ඊට පස්සේ අපිට අන්තිමට කතා කරන්න තියෙන්නේ එක එක නර්ව්ස් වල ෆන්ක්ෂනල් කම්පොනන්ට් එක ගැන. මේ ෆන්ක්ෂනල් කම්පොනන්ට් එක ගැන කතා කරද්දී මේක වැදගත් වෙනවා MCQ වලට. මොකද එක එක නර්ව් වලට අදාළ ෆන්ක්ෂනල් කම්පොනන්ට්ස් මොනවද කියලා තමයි සාමාන්‍යයෙන් අහන්නේ. එතකොට අපි ඒක ගැන එක කටපාඩමින් මතක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හිතලා කියන්න පුළුවන් විදිහට මතක තියෙන්න. ඔයගලන්ට ලේසි විදියකින් ඒක බලන්න මම මේ කටපාඩමින් මතක තියාගන්න බැරි අයට පොඩ්ඩක් හිතලා මොකක් හරි උත්තරයක් ගන්න පුළුවන් විදිහට මේ කියන්න. මම කියන විදිහට පොඩ්ඩක් හිතන්න. ඊට පස්සේ මේ අපි මේක කතා කරන්න තියෙන්නේ අපි පොඩි වචන 6ක් ගැන කතා කරනවා මෙතන. එකක් තමයි afferent කියලා කියන්නේ sensory path එකක් ගැන කියන්නේ. ඒ කියන්නේ නියුක්ලියස් එක දිහාවට එන එකක්. ඒ කියන්නේ afferent fiber එකක් sensory path එකට අදාළ එකක්. efferent කියලා කියන්නේ motor path එකට අදාළ එකක්. හරිද? ඊට පස්සේ general කියලා කියන්නේ general sensation එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් pain, temperature, touch, pressure ඒ වගේ sensation එකක් තමයි අපි කියන්නේ general sensation එකක් කියලා. ඒ වගේම special sensation එකක් තමයි special sensation එකක් විදිහට අපි කියනවා hearing, balance, vision, smell, taste. මම කිව්වා දැන් afferent efferent ගැන කිව්වා, general special ගැන කිව්වා, somatic සහ visceral. visceral කියලා කියන්නේ නිකන් ඇඟ ඇතුලේ තියෙන organs වලින් වගේ visceral organs වලින් යනවා වගේ. ඒ වගේම somatic කියලා කියන්නේ ටිකක් ඇඟේ පිටතට වෙන්න තියෙන ඒව තමයි somatic කියලා කියන්නේ. හරිද? අපි මෙතනදී එතන කතා කරනවා afferent fibers 4ක් සහ afferent components 4ක් සහ efferent components 3ක් ගැන. හරිද? මම එකින් එක පැහැදිලි කරන්නම්. මුල්ම එක තමයි general somatic afferent. මම කිව්වා මෙතන general කිව්වේ general sensation එකක් කරන් කිව්වේ පිට structure එකකින් ඉඳන් ඒ කියන්නේ skin එක වගේ ඒ වගේ පිට structure එකකින් ඉඳන් general somatic afferent. afferent කියලා කියන්නේ sensory supply එක. හරිද? එතකොට පිට ඉඳන් යන සාමාන්‍ය general sensation එක තමයි general somatic afferent කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ special somatic afferent. මම කියනවා මෙතන afferent fibers වල විතරක් අදාළව afferent fibers වල විතරක් අදාළව කියනවා මොකද ඇහැයි කනයි somatic විදිහට ගන්න. හරිද? මොකද කියන්නේ ඇහැයි කනයි somatic විදිහට ගන්න. කියන්නේ ඇහෙනුයි කනනුයි යන හැම දෙයක්ම somatic විදිහට ගන්න කියලා කියන්නේ. හරිද? මේක afferent වල විතරයි අදාළ. එතකොට අපි කියනවා special somatic afferent. special somatic afferent නම් එතකොට afferent fiber එකක් sensory එකක් වෙනවා. special එකක් නෙනේ. එතකොට special sensation මොනවාද කිව්වේ පහ hearing, balance, vision, smell and taste. එතකොට මේ පහෙන් somatic ඒ වලට අදාළ වෙන මේ functions මොනවද කියලා බලන්න. ඒ කියන්නේ මොනවද? ඇහෙනුයි කනුයි යන ඒවනේ. ඒ කියන්නේ hearing, balance, vision. එතකොට hearing balance තියෙනවා නම් ඇහැ කනනුයි සම්බන්ධ වෙලා තියෙනවා නේ අනිවාර්යෙන් somatic එක. හරිද? special somatic afferent එක. මම ඔක ඉස්සරහට පැහැදිලි කරන්නම්. මෙතන නම් පැහැදිලි නැති වෙයි. ඔක සරලව මතක තියාගන්න. special somatic afferent එකක්. ඒ කියන්නේ ඇහෙනුයි කනනුයි අරන් යන special sensation තමයි මෙතනදී special somatic afferent කියලා කියන්නේ. මෙතන special එක පහින් මතක තියාගන්න තියෙන්නේ. එතකොට ඒක සරලව මතක තියාගන්න ලේසි. ඊට පස්සේ general afferent කියලා කියන්නේ visceral organs වලින් අරන් යන general sensation එක. හරිද? ඒ කියන්නේ afferent නිසා ඒක sensory වෙන්න ඕනේ. ඒතර visceral නිසා visceral එකෙන් අරන් යනවා general sensation එක තමයි එතන වෙන්නේ. හරිද? ඊට පස්සේ special visceral afferent. special visceral afferent කියලා කියන්නේ
මෙතනදී මතක තියාගන්න මම කලින් කිව්වා ඇහැයි කනේ ගැන ඒවා සොමැටික් විදිහට ගන්න කිව්වා ස්පෙෂල් එකේදී ස්පෙෂල් ඇෆරන්ට් වලදී ඊට පස්සේ අපි කතා කරනවා ආයි විසරල් විදිහට ගන්න කියනවා මම නහය ඇතුලේ තමයි තියෙන්නේ මියුකස් ඔල්ෆැක්ටරි මියුකස් මෙම්බ්‍රේන් එක සහ කට ඇතුලේ තමයි තියෙන්නේ දිව. ඒ විදිහට හිතන්න. කට ඇතුලේ දිව තියෙන්නේ. ඒක නිසා දිව විසරල්. මේ නහය ඇතුලේ ඔල්ෆැක්ටරි මියුකස් මෙම්බ්‍රේන් එක තියෙන්නේ. ඒක නිසා ඒක මේ විසරල්. ඒ කියන්නේ මේ එක්සෑම් එකට කියන්නේ නෙමෙයි. ඔයාලට මතක තියාගන්න විදිහ කියන්නේ. එතකොට ඒක නිසා මේවා විසරල් සෙන්සේෂන් එකක් විදිහට ගන්න. එතකොට ස්පෙෂල් විසරල් ඇෆරන්ට් නම් ස්පෙෂල් නම් අර ස්පෙෂල් සෙන්සේෂන් පහ තියෙන්නේ. ඒකේ විසරල් ගැන කියද්දී කිව්වා විසරල් නම් මොනවාද? එක්කෝ කට ඇතුලේ තියෙන දිව නිසා දිව විසරල් කියලා ගත්තා. ඒක නිසා දිවෙන් යන ටේස්ට් එක ඒ වගේම නහය ඇතුලේ තියෙන මොකද ඔල්ෆැක්ටරි මියුකස් මෙම්බ්‍රේන් එක. ඒක නිසා ඒක විසරල් ගත්තා. එතකොට ස්මෙල් එක. එතකොට ස්මෙල් එකයි ටේස්ට් එකයි තමයි අපි කතා කරන්නේ ස්පෙෂල් විසරල් ඇෆරන්ට්. හරිනේ. එතකොට ඇෆරන්ට් හතරයි මොනවාද? general somatic afferent, special somatic afferent, general visceral afferent සහ special visceral afferent. ඊට පස්සේ efferent fibers ගැන කතා කරද්දී ඔයගොල්ලන්ගේ කුප්පියේ තියෙන පීරියඩ් එක කතා කරන්නේ යට ඉඳන් උඩට. මෙතනදී මුලින්ම බලන්න ඕනේ efferent fibers මෙතන 3යිනේ තියෙන්නේ. ඒ කියන්නේ එකක් අඩුයි වෙනවා. මොකද්ද අඩු කියලා බලන්න ඕනේ. මොකද නැත්නම් මුලින්ම මතක් වෙන්නේ මෙතන නැති එකනේ. එතකොට මේ උත්තරේ පැටලෙන්න පුළුවන්. හරිද මුලින්ම ඒක අයින් කරලා තියෙනවා. හරිද? මෙහෙම එකක් නැහැ කියලා. එකක් තමයි ඒක තමයි ස්පෙෂල් සොමැටික් ඉෆරන්ට් එකක්. ස්පෙෂල් සොමැටික් ඉෆරන්ට් කියලා එකක් නැහැ. හරිද? ඊට පස්සේ අපි මේක බලන්නේ යට ඉඳන් උඩට. ඒ තමයි මේක පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. මෙතනදී අපි කියවනේ මෙතනදී අපි තුනයි කතා කරන්න කියලා. එතකොට තුන මොනවාද? ජෙනරල් සොමැටික් ඉෆරන්ට්, ජෙනරල් විසරල් ඉෆරන්ට්, ස්පෙෂල් විසරල් ඉෆරන්ට්. මේක අර සෙන්සර් හිතපු විදිහට හිතන්න එපා. ඒ කියන්නේ වචනේ හිතන්න එපා. ඇෆරන්ට්ස් වල විතරයි ඒ විදිහට වචනේ හිතන්නේ. මෙතනදී අපි හිතන්නේ යට ඉඳන් උඩට. ඒ කියන්නේ මුලින්ම බලන්නේ ස්පෙෂල් විසරල් ඉෆරන්ට් එකක්ද කියලා. ඒ කියන්නේ මේ අපි මේ ඉෆරන්ට් එක කියලා කියන්නේ මසල් එකට සප්ලයි කරන එකක් නෙනේ. ඒ සප්ලයි කරන මසල් එක ෆැරින්ජල් ආච් වලින් ඩිරයිව් වෙච්ච එකක්ද කියලා තමයි මුලින්ම බලන්නේ. මේ ෆැරින්ජල් ආචස් වලින් ඩිරයිව් වෙච්ච මසල් එකක් නම් එයාට තියෙනවා අනිවාර්යෙන් ස්පෙෂල් විසරල් ඉෆරන්ට් කම්පෝනන්ට් එකක්. පැහැදිලිද? ඊට පස්සේ අපි බලනවා දැන් ෆැරින්ජ් ඒ සප්ලයි කරන එක මේ ෆැරින්ජල් ආච් වලින් ඩිරයිව් වෙච්ච මසල් එකක් නෙමෙයි. එතන තියෙන්නේ අපි හිතනවා ග්ලෑන්ඩ් එකක් හරි ස්මූත් මසල් එකක් හරි කියලා. ස්මූත් මසල් එකක් කියලා හිතන්නකෝ. ඒතර දැන් බලනවා අපි මේ කන්ස්ට්‍රක්ටර් පිපිලි මසල් එක හිතනවා. ඒතර ස්මූත් මසල් එකක් තමයි ඒක. හරිද? එතකොට ඒ කන්ස්ට්‍රක්ටර් පිපිලි මසල් එකට සප්ලයි කරන ඔක්යුලර් මොටර් නර්ව් එකට ඒතර තියෙන්න ඕනේ. මොකද්ද? මේ ජෙනරල් විසරල් ඉෆරන්ට් එකක්. ඒ කියන්නේ ග්ලෑන්ඩ් එකක් හරි ස්මූත් මසල් එකකට හරි සප්ලයි කරනවාද කියලා බලනවා. ඊළඟට එහෙම සප්ලයි කරනවා නම් එයාට තියෙනවා ජෙනරල් විසරල් ඉෆරන්ට් කම්පෝනන්ට් එක. මුලින්ම බලනවා මොකද්ද? මුලින්ම බලනවා අපි එයා මේ මසල් එකක්ද මේ මසල් එක සප්ලයි මසල් එක ෆැරින්ජල් ආච් වලින් ඩ්‍රයිව් වෙච්ච එකක්ද? එහෙනම් එයාට තියෙනවා ස්පෙෂල් විසරල් ඉෆරන්ට් එකක්. ඒ වගේම බලනවා ඊළඟට බලනවා ඒ කියන්නේ ස්ටෙප් එකක් විදිහට බලන්න. මුලින්ම ස්ටෙප් එක බලන්න මුලින්ම කියන්නේ ඉෆරන්ට් එකක් නම් ඉෆරන්ට් එක මුලින්ම අරක බලනවා. ඊට පස්සේ බලනවා මෙයාගේ ග්ලෑන්ඩ් එකකට හරි ස්මූත් මසල් එකකට හරි දෙන්නේ. හරිද? ග්ලෑන්ඩ් එකකට හරි ස්මූත් මසල් එකකට හරි දෙනවා නම් එයාගේ දිනවා ජෙනරල් විසරල් ඉෆරන්ට් එකක්. ඒ වගේම සාමාන්‍ය සොමැටික් ස්ටෑන්ඩඩ් මසල් එකකට සප්ලයි වෙනවා නම් එයාගේ තියෙනවා ජෙනරල් සොමැටික් ඉෆරන්ට් එකක්. පැහැදිලිද? මේ තුන මම ඒ ටික මම කිව්වේ නිකන් අයිඩියා එකක් ගන්න. මම මෙතන ඉඳන් දැන් මේක ගැන හරියට පැහැදිලි කරන්නේ මේ ප්‍රශ්න වලට අදාළව. මේ afferent fibers 4ක් සහ efferent fibers 3ක් ගැන. අපි මුලින්ම කතා කරනවා olfactory nerve එක. olfactory nerve එකේ components මොනවද? හරිද? දැන් අපි දන්නේ olfactory nerve එක ගැන. olfactory nerve එකේ function එකයි olfactory nerve එක sensoryද motorද මික්ස්ද කියනයි විතරයිනේ. ඒතර අපි දැනගන්න ඕනේ මේකේ component එක මොකක්ද කියලා. component එක කියන්නේ කටපාඩම් මතක තියාගන්න වඩා අපිට ඒක හිතට කියනකොට ඒක shape නේ වෙලාවට. එතකොට අපි කරන්නේ මුලින් බලනවා olfactory nerve එක sensoryද motorද මික්ස්ද කියලා. මෙයාගේ තියෙන එතකොට sensory එකක් නෙනේ. එතකොට sensory නම් afferents තියෙනවා අනිවාර්යයෙන්. හරි ඊට පස්සේ බලන්න මොකක්ද මෙයාගේ function එක. smell sensation එක. smell එක කියලා කියන්නේ special sensation එකක් නේ. ඒතර special sensation වල තියෙනවා කිව්වේ එක්කෝ වෙන්න පුළුවන් ස්පෙෂල් සෙන්සර් එකක් නෙනේ. ඒතර ස්පෙෂල් ඇෆරන්ට් එකක් නම් ස්පෙෂල් සොමැටික් ඇෆරන්ට් හරි ස්පෙෂල් විසරල් ඇෆරන්ට් හරි දෙකක් තමයි වෙන්න පුළුවන්. මම කිව්වා මෙයාගේ මේ
ස්මෙල් එක ගැන කියද්දි කිව්වා නහය ඇතුලේ තමයි olfactory mucous membrane එක තියෙන. ඒක නිසා යා visceral කියලා ගන්න කිව්වනේ. එහෙනම් මොකද්ද මෙයාගේ තියෙන්න ඕනේ olfactory nerve එකේ special visceral afferent එක. SVA එක. ඊට පස්සේ අපි කතා කරනවා optic nerve එක ගැන. optic nerve එක ගැන තර විදිහට හිතනවා මෙයා sensoryද motorද මෙයා sensory. ඊට පස්සේ මෙයාගේ function එක vision එකනේ. එතකොට මෙයාගේ vision එක කියලා කියන්නේ special function එකක්. එතකොට special afferent එකක් මෙයාගේ තියෙන්න ඕනේ. ඒ special afferent එක නම් special somatic afferent එකක්ද special visceral afferent එකක්ද? මම කිව්වා ඇහැයි කනයි ගන්න කිව්වම මොකක් විදියටද? somatic organs විදියට. එතකොට මේ somatic විදියට ගන්න කිව්වා. එතකොට ඒ ඇහෙන් ගන්න ඒවා somatic විදියට තමයි අපි හිතන්නේ. එතකොට මෙයාගේ තියෙන්න ඕනේ එතකොට special somatic afferent එකක්. හරිද? optic එකේ SSA එකක්, olfactory එකේ SVA එකක්. හරිද? ඊට පස්සේ oculomotor nerve එකට එනවා. මේ oculomotor nerve එකේ අපි බලනවා මෙයාගේ තියෙන්නේ motor. ඒ කියන්නේ sensoryද motorද mix කියලා බලනවා. මෙයාගේ තියෙන්නේ motor නේ. එතකොට motor වුණාට පස්සේ බලනවා මේ nucleus කීයක් තියෙනවද? nucleus තියෙන්නේ මෙයාගේ එකයි දෙකක් තියෙනවනේ. එකක් තමයි accessory parasympathetic nucleus එකක් තියෙනවා සහ motor nucleus එකක් තියෙනවා. main motor nucleus එකක් තියෙනවා. මේ main motor nucleus එක supply කරන්නේ මොනවටද? extraocular muscles. parasympathetic nucleus එක supply කරන්නේ මේ smooth muscles වලට. මෙතනදී supply වෙන්නේ muscles ಜಾති දෙකකට නේ. එතකොට මෙයාට component එකකට වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. අපි මුලින්ම හිතනවා මෙයාගේ මේ main motor nucleus එකෙන් supply කරන්නේ මේ මොන muscles වලද කියලා. අපි දැන් motor නම් තියෙනවනේ මෙයාගේ efferents නේ අනිවාර්යෙන්නේ. මම කිව්වා efferent වලදී අර afferent මේ මොකද afferents වගේ general somatic කනමනම් කියලා හිතන්නේ. මම කිව්වේ යට ඉඳන් උඩට pharyngeal artery derive වෙච්ච එකක්ද smooth muscle or glands ද එහෙම නැත්නම් somatic striated ද කියලා තමයි මම බලන්න කිව්වේ. හරිද? දැන් අපි මුලින් බලනවා මෙයාගේ oculomotor nerve එකේ main motor nucleus එකට අදාළ component එක මොකක්ද කියලා. දැන් main motor nucleus එක supply කරන්නේ මොනවටද? extraocular muscles වලට. extraocular muscles pharyngeal artery derive වෙච්ච muscles ද නැහැ. smooth muscles ද නැහැ. එහෙනම් somatic striated muscles. ඒ කියන්නේ යාගේ තියෙනවා අනිවාර්යෙන් general somatic efferent. හරිද? general somatic efferent කියන component එකක් තියෙනවානේ. ඒ වගේම අපි කතා කරනවා මෙයාගේ තව nucleus එකක් තියෙනවා. ඒක තමයි accessory parasympathetic nucleus එක. මේ accessory parasympathetic nucleus එකේ supply කරන්නේ කොහෙටද? supply කරන්නේ constrictor pupillae සහ ciliary muscles වලට. අපි බලනවා දැන් යට ඉඳන් උඩට මෙයා constrictor pupillae pharyngeal artery derive වෙච්ච එකක්ද? නැහැ. smooth muscle එකක්ද? smooth muscle එකක් නෙනේ. එහෙනම් එයාගේ තියෙන ඕනේ අනිවාර්යෙන් general visceral efferent එකක්. පැහැදිලිද? එතකොට දෙවෙනියට යට ඉඳන් බලද්දී දෙවෙනියට තියෙන්නේ general visceral efferent නේ. එතකොට GVA කුයි GSC කුයි දෙකම තියෙනවා. oculomotor කුයි දෙකම තියෙනවා. oculomotor nerve එකට අදාළව. optic nerve එකයි තිබ්බේ, olfactory එකයි තිබ්බේ. oculomotor එකේ ඉඳන් oculomotor එකේ තියෙනවා GSC එකක් සහ GVA එකක් කියලා දෙකක්. ඊට පස්සේ අපි කතා කරනවා trochlear nerve එක ගැන. trochlear nerve එකේ motor ද sensory ද කතා කරනවා. motor nerve එකක්. එහෙනම් මෙයාගේ තියෙන efferent තියෙනෝනේ. එතකොට efferent වලින් supply කරන මොන muscle එකටද? ඒ extraocular muscle එක බලනවා අපි. efferents ಜಾති තුනයි තියෙන්නේ. pharyngeal artery derive වෙච්ච එකක්ද නැහැ. smooth muscle එකක්ද නෙමෙයි. එහෙනම් එයාගේ තියෙනෝනේ GSE එකක් නේ. ඒ කියන්නේ general somatic efferent එක කියන්නේ somatic striated muscle එකට තමයි supply වෙන්නේ. ඒ වගේම තමයි යාගේ මේ abduction nerve එක. abduction nerve එකේ තියෙන්නේ GSE එක. අර විදිහටම හිතන්න GSE එකක් තමයි තියෙන්නේ. extraocular muscle එකක් නෙනේ. ඊට පස්සේ අපි කතා කරනවා abduction එක ගැන 6 වෙනි nerve එක මම එතන උඩට ගත්තා. අපි කතා කරනවා දැන් trigeminal nerve එක ගැන. මේ trigeminal nerve එකේ මම කිව්වා mixed nerve එකක් කියලා නේ. මේ mixed nerve එකක් වුණාට මෙයාගේ තියෙන්නේ sensory nucleus උයි motor nucleus උයි විතරයි. පැහැදිලිද? එතකොට මෙයාගේ parasympathetic nucleus නැහැ. එතකොට මේ අපි මේ එක මේ අනිත් එක තමයි මේ trigeminal එකේ එක branches තියෙනවා. අපි branches විදිහට බලමු මෙයාගේ තියෙන components මොනවද කියලා. අපි බලනවා trigeminal එකේ ophthalmic branch එක. මම ගිහ ophthalmic branch එක pure sensory එකක් කියලා. pure sensory එකක් නම් මෙයා supply වෙන්නේ මොන මේ areas වලටද? skin එකේ කියන්නේ face එකේ skin එකේ upper part එකේ තියෙන upper part එකේනේ. එතකොට ඒ හරිය තියෙන pain temperature blood pressure වගේ ඒවා අරන් යනවා. කියන්නේ general sensation එක අරන් යන්නේ. එතකොට මෙයා pure sensor නිසා අනිවාර්යෙන් තියෙන afferent එකක් general sensation එකක් අරන් යන්නේ. මම කිව්වා හැම වගේ පිට තියෙන ස්ට්‍රක්චර් එකක් නම් somatic විදිහට ගන්න කියලා. කියන්නේ general somatic afferent එකක් තමයි මෙයා අරන් යන්නේ. හරිද?
ඒ වගේම තමයි මැක්සිලරි නර්ව් එක. මැක්සිලරි නර්ව් එක මොකද්ද? ඇෆරන්ට් එකක්. ඒ කියන්නේ මේ සෙන්සරි නර්ව් එකක්. ගියෝ සෙන්සරි එක නිසා ඇෆරන්ට් මාර්ගයක්. ඊට පස්සේ මෙයාත් අරන් යන්නේ මේ ජෙනරල් සෙන්සේෂන් ස්කින් එකේ ඉඳන්. එතකොට ස්කින් එකේ නිසා සොමැටික්. එතකොට ජෙනරල් සෙන්සේෂන් එක කරගෙන නිසා ජෙනරල් සොමැටික් ඇෆරන්ට් එකක් තමයි මේ මැක්සිලරි ඩිවිෂන් එකට දාලා තියෙන්නේ. ඊට පස්සේ මැන්ඩිබියුලර් ඩිවිෂන් එක ගැන කතා කරනවා. මේ මැන්ඩිබියුලර් ඩිවිෂන් එකේ අපි කතා කරලා එකක් දෙකක් නේ. එතකොට මුලින් බලන සෙන්සරි සප්ලයි එක කොහෙද තියෙන්නේ? සෙන්සරි සප්ලයි එකේ තියෙන අර කලින් වගේම ස්කින් එක. එතකොට යාගෙත් තියෙනවනේ ජෙනරල් සොමැටික් ඇෆරන්ට් එකක් තියෙනවා. ඒ වගේ මෙයා සප්ලයි කරනවානේ මේ මසල්ස් වලටනේ. මැන්ඩිබියුලර් ඩිවිෂන් එකේ සප්ලයි කරනවා මසල්ස් ඔෆ් මැස්ටිකේෂන්, මයිලෝහයිඩ්, මයිලෝහයිඩ්, ඇන්ටීරියර් බෙලිඩ් ඩයිගැස්ටික්, ටෙන්සර් පැලටිනි ඒ වගේ මසල්ස් වලට සප්ලයි වෙනවා. එතකොට අපි බලනවා දැන් මෙයාගේ මේ මෝටර් කම්පෝනන්ට් එකක් තියෙනවනේ. මේ මෝටර් කම්පෝනන්ට් එකට දාලා තියෙන මේ ෆන්ක්ෂනල් කම්පෝනන්ට් එක මොකක්ද කියලා. පැහැදිලිද? දැන් මෙච්චර බැලුවේ සෙන්සරි වලටනේ. මෙයාගේ ට්‍රයිජෙමිනල් එකේ මෝටර් එකක් තියෙන නිසා මෝටර් එකට දාලා තියෙන කම්පෝනන්ට් එක මොකක්ද කියලා බලනවා. ඒ කියන්නේ ඉෆරන්ට් වලට දාලා තියෙන කම්පෝනන්ට්ස් මොනවද කියලා බලනවා. එතකොට තියෙන්න පුළුවන් මොනවද? මේ මසල්ස් ඔෆ් මැස්ටිකේෂන් කියන්නේ මේ කියන්නේ ට්‍රයිජෙමිනල් නර්ව් එකේ සප්ලයි කරන මසල්ස් කියන්නේ මුලින් බලනවා ෆැරින්ජල් ආච් එකෙන් ඩිරයිව් වෙච්ච මසල් එකක්ද. ඊට පස්සේ බලනවා ස්මූත් මසල් එකක්ද සොමැටික් ස්ට්‍රැට් මසල් එකක්ද. ඒ කියන්නේ පිළිවෙලට තමයි පල්ලෙහා ඉඳන් යන්නේ. එතකොට ෆැරින්ජල් ආච් මේ මොකද්ද? මේ මැන්ඩිබියුලර් ඩිවිෂන් එක කියලා කියන්නේ ෆස්ට් ෆැරින්ජල් ආච් එකේ ඩිරයිව් වෙච්ච මසල්ස් නේ. අන්නත් ඒක නිසා එයාගේ තියෙනුනේ අර අන්තිමට තියෙන ස්පෙෂල් විසරල් ඉෆරන්ට් එක. අන්න ඕක නිසා තමයි මම යට ඉඳන් උඩට යන්න කිව්වේ. දැන් උඩ ඉඳන් ආවොත් එහෙම සොමැටික් ස්ට්‍රැට් මසල් එකක් කියලානේ අපි ඕක ගන්නෙ නේ. ඒ කියන්නේ උඩ ඉඳන් මේ ඉෆරන්ට් එක බලාගෙන આવොත් එහෙම ගන්න අපි ඒක ජෙනරල් විසරල් ජෙනරල් සොමැටික් ඉෆරන්ට් එකක් කියලා. ඒ වුණාට මේ යට ඉඳන් බලන්න කිව්වේ එකයි. යට ඉඳන් බැලුවාන් පස්සේ අපිට මේ ලේසියෙන්ම මේව කරගන්න පුළුවන්. ඒක ෆැරින්ජල් ආච් එකක් නිසා අපි එතකොට මෙයාට කම්පෝනන්ට් එක දෙනවා SVE කියලා. පැහැදිලිද? එතකොට සරලව කිව්වොත් එහෙම ට්‍රයිජෙමිනල් නර්ව් එකේ තියෙන්නේ ජෙනරල් සොමැටික් ඇෆරන්ට් සහ ස්පෙෂල් විසරල් ඉෆරන්ට් විතරයි. කම්පෝනන්ට්ස් වලට අදාළ ඒ කියන්නේ එක එක බ්‍රාන්චස් වලට අදාළ ඔප්තල්මික් එකේ GSA එකක් තියෙනවා, මැක්සිලරි එකේ GSA එකක් තියෙනවා, මැන්ඩිබියුලර් එකේ GSA එකක් සහ SVE එකක් වෙන දෙකම තියෙනවා. මම කතා කරා ඊට පස්සේ ෆේෂල් නර්ව් එක. ෆේෂල් නර්ව් එකේ අපි බලනවා මේක මික්ස් නර්ව් එකක්. මෙයාගේ තියෙනවා නියුක්ලියස් තුනක් නේ. එතකොට නියුක්ලියස් තුනට අදාළව මේ කම්පෝනන්ට්ස් කීපයක් තියෙන පුළුවන්. නේ අපි මුලින් බලනවා මෙයාගේ මෝටර් කම්පෝනන්ට් මෝටර් නියුක්ලියස් එකට අදාළව. මෝටර් නියුක්ලියස් එක සප්ලයි කරන්නේ මොන මසල්ස් වලටද? සෙකන්ඩ් ෆැරින්ජල් ආච් එකේ මසල්ස් වලට නේ. යට ඉඳන් බලද්දි ඉෆරන්ස් බලද්දි මුලින් බලන්න ෆැරින්ජල් ආච් එකෙන් ඩිරයිව් වෙච්ච මසල්ස් වලට සප්ලයි වෙන්නේ. ඔව් ෆේෂල් නර්ව් එකෙන් සප්ලයි වෙන්නේ ෆැරින්ජල් ආච් එකෙන් ඩිරයිව් වෙච්ච මසල්ස් වලට. ඒ නිසා ඒකේ තියෙනවා ෆන්ක්ෂනල් කම්පෝනන්ට් විදිහට ස්පෙෂල් විසරල් ඉෆරන්ට් එකක්. පැහැදිලිද? ඊට පස්සේ අපි බලනවා මෙයාගේ සෙන්සරි කම්පෝනන්ට් එක ගැන. ඒතර සෙන්සරි එක ගැන බලද්දි ඒ කියන්නේ සෙන්සරි නියුක්ලියස් එක ගැන බලනවා. සෙන්සරි නියුක්ලියස් එක සප්ලයි කරන්නේ කොහෙටද? ෆේෂල් නර්ව් එකේ ෆේෂල් නර්ව් එකේ සෙන්සරි සප්ලයි එක අරන් ඉන්නේ anterior two third of the tongue වලින් ඉඳන් එන taste sensation නේ. ඒ taste sensation අරන් එනවනම් tongue එකේ ඉඳන් එන taste sensation එක කියන්නේ සෙන්සරි එකක්. ඒක නිසා afferent එකක් වෙන්න ඕනේ. ඒතර taste sensation එකක් නම් ස්පෙෂල් එකක් වෙන්න ඕනේ. tongue එකේ නම් මම කිව්වා මොකද කට ඇතුලේ තියෙන ඒක නිසා visceral එකක් වෙන්න ඕනේ. ඒක ඒතකොට ස්පෙෂල් visceral afferent එකක් තමයි මේ ෆේෂල් නර්ව් එකේ සෙන්සරි මේ නියුක්ලියස් එකට දාලා තියෙන ෆන්ක්ෂනල් කම්පෝනන්ට් එක. දැන් මම කිව්වා ෆේෂල් නර්ව් එකේ මෝටර් එකට දාලා SVE එකක් තියෙනවා. ඒ සෙන්සරි එකට දාලා SVA එකක් තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙයාගේ තව නියුක්ලියස් එකක් තියෙනවා. එතකොට පැරාසිම්පැතටික් නියුක්ලියස් එකක් තියෙනවා. පැරාසිම්පැතටික් නියුක්ලියස් එක සප්ලයි කරන්නේ මොනවටද කියලා බලනවා. මොනවටද සප්ලයි කරන්නේ? මේ සබ්මැන්ඩිබියුලර් සබ්ලින්ගුවල් සෙරයිවලික් ග්ලෑන්ඩ්ස්. දැන් ඒ කියන්නේ පැරාසිම්පැතටික් එකක් කියන්නේ සිම්පැතටික් එකක් කියන්නේ ඉෆරන්ස් නේ. ඉෆරන්ට් ෆයිබර්ස් නේ යන්නේ එතකොට. එතකොට ඉෆරන්ට් තුනෙන් එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මුලින් බලන මේ ග්ලෑන්ඩ් එකක් නේ. ඒ ග්ලෑන්ඩ් එකක් නිසා කෙලින්ම අයින් කරත හැකි මසල් එක අයින් කරත හැකි යට මසල් එක. ඊළඟට තියෙන ග්ලෑන්ඩ් එක. ග්ලෑන්ඩ් එක තමයි ඒ නිසා මේකේ ජෙනරල් විසරල් ඉෆරන්ට් එකක් තියෙනවා. පැහැදිලිද? එතන ෆේෂල් එකේ නියුක්ලියස් තුනට දාලා තින්නේ SVE, SVA සහ GVE.
ඊට පස්සේ අපි කතා කරනවා වෙස්ටිබියුලර් කොක්ලියර් නර්ව් එක. වෙස්ටිබියුලර් කොක්ලියර් නර්ව් එකේ තියෙන වෙස්ටිබියුලර් බ්‍රාන්ච් එක සහ කොක්ලියර් බ්‍රාන්ච් එකක් නේ. ඒතර වෙස්ටිබියුලර් එකෙන් කරන්නේ බැලන්ස්. එතකොට කොක්ලියර් එකෙන් කරන්නේ හියරින් නේ. එතකොට මේ දෙකම සෙන්සරි බ්‍රාන්චස් ඒ වගේම ස්පෙෂල් සෙන්සේෂන් එකක් කරගෙන. ඒ නිසා තියෙනවනේ යාගේ ස්පෙෂල් ඇෆරන්ස් තමයි තියෙනවා. අපි මුලින් බලනවා වෙස්ටිබියුලර් එක. වෙස්ටිබියුලර් එක. බැලන්සින් නේ. එතකොට මෙයා කනට සම්බන්ධ එකක්. හියරිනුත් කනට සම්බන්ධ එකක් නේ. එතකොට සොමැටික් කියලා මම කිව්වා. ඇයි කනයි කියන්නේ සොමැටික් කියලා කිව්වා. මේ ස්පෙෂල් සෙන්සේෂන් වලට අදාළව. එතකොට මොකද කියන්නේ? වෙස්ටිබියුලර් කොක්ලියර් නර්ව් එකේ වෙස්ටිබියුලර් බ්‍රාන්ච් එකට අදාළව තියෙන්නේ ස්පෙෂල් සොමැටික් ඇෆරන්ට් එකක්. ඒ වගේ හියරින් වලට අදාළව ස්පෙෂල් සොමැටික් ඇෆරන්ට් එකක්. පැහැදිලිද? ඊට පස්සේ ග්ලොසොෆැරින්ජල් නර්ව්. ග්ලොසොෆැරින්ජල් නර්ව් එක ගැන බලද්දී කියනවා මෙයා මික්ස් නර්ව් එකක්. ඒක නිසා ඒ කියන්නේ මෙයාගේ සෙන්සරි මෝටර් සහ මේ මික්ස් සෙන්සරි මෝටර් සහ පැරාසිම්පැතික් නියුක්ලියස් තුනක් තියෙනවා. තුනටම අදාළ මෙයාගේ මේ කම්පොනන්ට්ස් එකක් හෝ කීපයක් තියෙන පුළුවන්. හරිද? අපි මුලින් මෙයාගේ ෆන්ක්ෂන් එක තමයි යන්නේ. හරිද? එතකොට මේ හැම නර්ව් එකකම ෆන්ක්ෂන්ස් එක තමයි කියන්නේ හැම නියුක්ලියස් එකකම ෆන්ක්ෂන්ස් එක තමයි මේක බලන්න පුළුවන්. අපි මුලින් බලමු මෙයාගේ මෝටර් කම්පොනන්ට් එක ගැන. ග්ලොසොෆැරින්ජල් එකේ මෝටර් කම්පොනන්ට් එක සප්ලයි කරන්නේ කාටද? ස්ටයිලොෆැරින්ජස් මසල් එකට නේ. එතකොට ග්ලොසොෆැරින්ජල් එක ෆැරින්ජල් ආච්චර් ඒ කියන්නේ ස්ටයිලොෆැරින්ජස් එක ෆැරින්ජල් ආච්චර් ඩිරයිව් වෙච්ච මසල් එකද කියලා බලනවා. ඒ කියන්නේ ඉෆරන්ට් එකනේ මෝටර් කියන්නේ ඉෆරන්ට්. ඒක නිසා ඉෆරන්ට්ස් තුනයි තියෙන්නේ. අපි යට ඉඳන් බලාගෙන යනවා. ෆැරින්ජල් ආච්චර්ද ග්ලෑන්ඩ්ස්ද එහෙම නැත්නම් සොමැටික් ස්ටයිලර්ද කියලා. මුලින්ම තියෙන සොමැටික් ස්ටයිලර්ද කියලා. මුලින්ම තියෙන්නේ අපිට අහුවෙන්නේ ෆැරින්ජල් ආච්චර් ඩිරයිව් වෙච්ච එකක්. ඒතර ග්ලොසොෆැරින්ජල් එක ෆැරින්ජල් ආච්චර් ඩිරයිව් වෙච්ච මසල්ස් වලට යන්නේ නේ. එතකොට මේ ඒ කියන්නේ ස්ටයිලොෆැරින්ජස් එක. එතකොට ඒකේ අපි කියනවා SVE කම්පොනන්ට් එකක් තියෙනවා කියලා මෝටර් කම්පොනන්ට් එකට අදාළව. ඊට පස්සේ බලනවා පැරාසිම්පැතික් නියුක්ලියස් එක කියන්නේ ඉන්ෆිලේටර් නියුක්ලියස් එක. ඒතර ඉන්ෆිලේටර් නියුක්ලියස් එකට අදාළව එයා සප්ලයි වෙන කාටද? පැරඩිඩ් ග්ලෑන්ඩ් එකට නේ. ඒ පැරඩිඩ් ග්ලෑන්ඩ් එක එතකොට ග්ලෑන්ඩ් එකක් ඉෆරන්ට් එකක් කියන්නේ. ඒක නිසා අපිට නිකම්ම කියන්න පුළුවන් ජෙනරල් විසරල් ඉෆරන්ට් එකක් කියලා. හරිද? එතකොට මෙයාගේ සෙන්සරි නියුක්ලියස් එක ගත්තාම එතන මෙයාගේ සෙන්සරි නියුක්ලියස් එකෙන් අපිට වැඩි. ඒ කියන්නේ සෙන්සරි නියුක්ලියස් එකෙන් මෙයා අවස්ථා කිහිපයකට සප්ලයි වෙනවා. ඒ කියන්නේ එයාගේ ෆන්ක්ෂන්ස් කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි කතා කරනවා ටංග් එකේ පොස්ටීරියර් 1/3 වල ටේස්ට් සෙන්සේෂන් අරන් යනවානේ. ටේස්ට් සෙන්සේෂන් එක කියලා කියන්නේ මොකද්ද? ටංග් එකේ තියෙන එකක්. එතකොට සොමැටික් නෙමෙයි සෙන්සේෂන් එකක්, සොමැටික් සෙන්සේෂන් එකක් සහ ඇෆරන්ට් එකක්. ඒ කියන්නේ ස්පෙෂල් සෙන්සේෂන් එකක්, විසරල් සෙන්සේෂන් එකක් සහ ඇෆරන්ට් එකක්. SVA එකක් තියෙනවා ටංග් එකේ ටෙස්ට් වලට අදාළව. ඊට පස්සේ අපි කියනවා මෙයාගේ තියෙනවා මේ ග්ලොසොෆැරින්ජල් එකේ මතක ඇති ටිම්පනික් කැවිටි එකට සප්ලයි කරනවා කියලානේ. මම කැවිටි එකට සප්ලයි කරනවා කියලා කියන්නේ ටිම්පනික් කැවිටි එකේ තියෙන මේ කියන්නේ ජෙනරල් සෙන්සේෂන් එකක් නේ. ඒ කියන්නේ කැවිටි එකේ ජෙනරල් ඒකට අදාළ ජෙනරල් සෙන්සේෂන් එකක් අරගෙන මම කව කන නම් ගන්න කිව්වා සොමැටික් විදිහට. ඒතර ජෙනරල් සොමැටික් ඇෆරන්ට් එකක් තියෙනවා ටිම්පනික් කැවිටි එකෙන් අදාළ යන මේ ඉම්පල්සස් එක. එතකොට ඒක සෙන්සරි නියුක්ලියස් එකට අදාළව තියෙනවා මුලින්ම ටේස්ට් සෙන්සේෂන් වලට අදාළව තියෙනවා SVA එකක්. ඒ වගේම ටිම්පැනික් මෙම්බ්‍රේන් එකෙන් යන මේ ඉම්පල්සස් වලට අදාළව තියෙනවා GS එකක්. ඒ කියන්නේ ජෙනරල් සොමැටික් ඇෆරන්ට් එකක්. ඒ වගේම තමයි මම කිව්වා මෙයාගේ පොස්ටීරියර් 1/3 වල ටේස්ට් සෙන්සේෂන් විතරක් නෙමෙයි ජෙනරල් සෙන්සේෂන් උත් තියෙනවා කියලානේ. එතකොට ටංග් එක නිසා විසරල් ඕගන් එකක් විදිහට ගන්න කිව්වා. ඇෆරන්ට් එකක් කොහොමත් මේ සෙන්සර් නේ. ඇෆරන්ට් එකක් ටංග් එක නිසා විසරල් ගන්න කිව්වා. ඊවේ මම ටේස්ට් සෙන්සේෂන් එතකොට ඒක සොමැටික් ස්පෙෂල් විසරල් ඇෆරන්ට්. මෙයාගේ දැන් අරන් යන්නේ මෙයාගේ ජෙනරල් සෙන්සේෂන් එක. ටංග් එකේ ජෙනරල් පොස්ටීරියර් 1/3 වල ජෙනරල් සෙන්සේෂන් අරන් යනවා. එතකොට ජෙනරල් විසරල් ඇෆරන්ට් එකක්. ඊට GVA එකක් තියෙනවා, SVA එකක් තියෙනවා සහ GSA එකක් තියෙනවා. හරිද? මෙන්න එතකොට මේ පහ මතක තියෙන්න ඕනේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එක. ෆේෂල් එක මොනවාද අපි දැන් කතා කරපු ඒ වලින් වැඩි උනේ කිලෝමීටරයකට 2ක් වැඩි වුණා. ෆේෂල් එකට 3ක් වුණා. ග්ලොසොෆැරින්ජල් වල 4ක් වුණා. ඊට පස්සේ වේගස් එකටත් 4ක් තියෙනවා. වේගස් එකත් මේ වගේමයි. වේගස් එක ගැන කතා කරද්දී අපි මුලින්මගේ මෝටර් කම්පොනන්ට් එක මොකද්ද? ඒ වේගස් එකේ මෝටර් කම්පොනන්ට් එක දන්නවනේ. එයා ෆැරින්ජල් ආචර්ස් වලින් මේ ඩිරයිව් වෙන මසල්ස් වලට සප්ලයි වෙන්නේ කියලානේ. එතකොට එයාගේ අනිවාර්යෙන් තියෙනවනේ ස්පෙෂල් විසරල් ඉෆරන්ට් එකක්.
හරිද ඊට පස්සේ එයාගේ බලනවා මොකද්ද මේ පැරාසිම්පතටික් නියුක්ලියස් එකක් තියෙනවා මොකද්ද මේ ඩෝසල් එකක් තියෙනවා මොකද්ද මේ ඩෝසල් වේගල් නියුක්ලියස් එකනේ එයා සප්ලයි වෙන්නේ කාටද අර මං කිව්වා ඉන්වොලන්ටරි මසල්ස් වලට ඒ කියන්නේ ස්මූත් මසල්ස් වලට සප්ලයි වෙන්නේ ඒ කියන්නේ ෆැරින්ජල් ආචරණ ඩිරෙවෙච් එකක් නෙමෙයි ස්මූත් මසල්ස් වල ඉන්නේ එතකොට එයාගේ මේ පැරාසිම්පතටික් නියුක්ලියස් එකට දාලා තියෙනවා GVE එකක් ඒ කියන්නේ ජෙනරල් විසරල් ඉෆරන්ට් එකක් හරිද ඊට පස්සේ මේ අනිත් එක තමයි මෙයාගේ සෙන්සරි නියුක්ලියස් එක ගැන මේ සෙන්සරි නියුක්ලියස් එක ගැන කිව්වහම සෙන්සරි නියුක්ලියස් එකේ ෆන්ක්ෂන්ස් ගැන කතා කරනවා අපි එකක් තමයි කතා කරනවා මෙයා ටේස්ට් සෙන්සේෂන් එක අරන් යනවා එපිග්ලොටිස් එකේ ඉඳන් එහෙනම් මෙයාගේ තියෙන්නේ මොකද්ද වෙනවලට අදාළව ටංග් එකේ නිසා විසරල් ඇෆරන්ට් එක ටේස්ට් සෙන්සේෂන් ස්පෙෂල් විසරල් ඇෆරන්ට් එකක් තියෙනවා ඒ වගේම තමයි අපි මං කිව්වා මේ එක්ස්ටර්නල් නොටරි මීටර්ස් එකේ එතකොට ඔරිකල් එකේ ඉඳන් අරන් යනවා ජෙනරල් සෙන්සේෂන් නේ. ඒතර ජෙනරල් සෙන්සේෂන් එකක් අරන් යනවා පිටේ ඉඳන්. ඒතර සොමැටික් ඕගන් එකේ ඉඳන් අරගෙන සොමැටික් ස්ට්‍රක්චර් එකේ ඉඳන් අරගෙන ජෙනරල් සෙන්සේෂන් එකක් මේක. ඒතර GSA එකකුත් තියෙනවා. එතකොට SVA තිබ්බා GSA තිබ්බා. ඒ වගේ මෙයාගේ තියෙනවා මේ අර අපි කිව්වනේ මේ ඇබ්ඩොමිනල් ඕගන්ස් වලට සප්ලයි කරනවා කියලානේ. එතකොට ඒ වගේ තියෙන ජෙනරල් මේ සෙන්සේෂන් එකක් තමයි අරන් යන්නේ නේ. එතකොට ජෙනරල් විසරල් ඇෆරන්ට් එකකුත් අරන් යනවා. එතකොට GVA එකක් තියෙනවා ඇබ්ඩොමිනල් ඕගන්ස් වලට කියන්නේ ඒ වල තියෙන විසර එකේ තියෙන ජෙනරල් සෙන්සේෂන් අරන් යනවා. ඒ වගේම පිටේ ඉඳන් යන ජෙනරල් සෙන්සේෂන් අරන් යනවා කොයිද අර ටිම්පැනික් මෙම්බ්‍රේන් එක්ස්ටර්නල් නොටරි මීටර්ස් එකේ ඔරිකල් එකේ ඉඳන් ඒ වගේම ටෙස්ට් සෙන්සේෂන් අරන් යනවා එපිග්ලොටිස් එකේ නේද? ඒතකොට SVA එකක් තියෙනවා. එතකොට මම බලන්න දැන් ග්ලොසොෆැරින්ජල් එකේ එක අයිඩියා එකක් තියෙනවා නම් වේගස් එකකටත් එන්නේ ඒ ටිකම හරිද? ඒ පහම තමයි වේගස් එකටත් එන්නේ. තව විදියක් කියන්නම් ඔය දෙක පැටලෙනවා නම් මතක තියාගන්න අමාරු නම් ග්ලොසොෆැරින්ජල් එකේ ඉෆරන්ස් වලින් නැත්තේ 1යි ඇෆරන්ස් වලින් නැත්තේත් 1යි. ඇෆරන්ට් වලින් නැත්තේ කනට අදාළ ටික. ඒ කියන්නේ ස්පෙෂල් ඇෆරන්ට්ස් ස්පෙෂල් සොමැටික් ඇෆරන්ට්ස් නෑ ඉෆරන්ට් වල නැත්තේ සාමාන්‍ය සොමැටික් ස්ටෑන්ඩඩ් මසල්ස් වලට අදාළ GSE එක. ඒතර GSE එකයි SSA එකයි නැතුව අනිත් ඔක්කොම තියෙනවා මේ ග්ලොසොෆැරින්ජල් එකට සහ වේගස් එකට. හරිද? ওই විදිහට මේ එක මතක තියාගන්න පුළුවන්. මතක තියාගන්න මේ කියන්නේ මතක් කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපි ඇක්සසරි නර්ව් එක ගැන කතා කරනවා. මම දැන් මේ කතා කරපු කිසිම දෙයක් ඇක්සසරි නර්ව් එකට මතක තියාගන්න එපා. ඇක්සසරි නර්ව් එකේ මොකක් ආවත් ලියන්නේ SVE එකක් තියෙන එක. හරිද? ඇක්සසරි නර්ව් එකේ ක්‍රේනියල් රූට් එකේ මොකක් ආවත් ස්පයිනල් රූට් එකේ ආවත් මෙයාගේ ෆන්ක්ෂනල් කම්පොනන්ට් එක මොකද්ද? SVE. හරිද? ඒක ගැන ඊට වැඩි හිතන්න එපා. ඊට පස්සේ හයිපෝග්ලොසල් නර්ව් එක. හයිපෝග්ලොසල් නර්ව් එක ගත්තාම හයිපෝග්ලොසල් නර්ව් එකෙන් සප්ලයි වෙන්නේ හයිපෝග්ලොසල් නර්ව් කියන්නේ මෝටර් නර්ව් එක. එහෙනම් එයාගේ තියෙනවා ඉෆරන්ස් විතරයිනේ. ඒතර ඉෆරන්ට් තියෙන්න ඕනේ. ඉෆරන්ට් එක සප්ලයි වෙන්නේ මොනවටද? ටං එකේ මසල්ස් වලට. නේ? මොනවටද? ටං එකේ මසල්ස් වලට. නේ? ඒතර ඉෆරන්ස් ගැන කියද්දි අර ටං එක ඇතුලේ ඉන්නේ අනම්මනම් හිතන්න එපා. මෙතන හිතන්නේ අපි ඉෆරන්ස් ගැන විතරයි. ඉෆරන්ස් තුන මොනවද? එකක් තමයි ෆැරින්ජල් ආචරණ ඩිරයිව් වෙනවද? නැහැ. එතකොට මෙයා ස්මූත් මසල් එකද ටං මසල්ස් නැහැ. එහෙනම් සාමාන්‍ය සොමැටික් ස්ටෑන්ඩඩ් මසල් එකක් නේ GSE එක. හයිපෝග්ලොසල් නර්ව් එකට දාලා GSE එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට මම දැන් මේ කියපු ඒවා එක විදිහක් තමයි ওই විදිහට මේ හිතන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ හිතන්න පුළුවන් දැන් ස්පෙෂල් ඕගන්ස් තියෙනවනේ. ඒ කියන්නේ ඔල්ෆැක්ට් එක, වෙස්ටිබියුලර් කොක්ලිය එක. ඒ වගේ ස්පෙෂල් ඕගන්ස් වලට අදාළ ඒවා වෙනම මතක තියාගන්න පුළුවන්. يعني ස්පෙෂල් සොමැටික් ඇෆරන්ට්, ස්පෙෂල් විසරල් ඇෆරන්ට් තියෙන ඒවා අපිට වෙනම මතක තියාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා GVE කියන කම්පොනන්ට් එක. GVE කියන ෆන්ක්ෂනල් කම්පොනන්ට් එක එන්නේ 4කට විතරයි. 4කට විතරයි. ඒ 4න් දෙකක් ග්ලෑන්ඩ්ස් වලට දෙකක්, තව දෙකක් ස්මූත් මසල්ස් වලට දෙකක්. ග්ලෑන්ඩ්ස් වලට තමයි ෆේෂල් නර්ව් එකයි, ග්ලොසොෆැරින්ජල් නර්ව් එකයි. ඊට පස්සේ ස්මූත් මසල්ස් වලට යනවා මොනවාද? ඇක්සසරි මේ ඔකියුලෝමෝටර් නර්ව් එකයි, වේගස් නර්ව් එකයි. එතකොට වේගස් නර්ව් එකටයි ඔකියුලෝමෝටර් නර්ව් එකටයි මොනවටද? ෆේෂල් නර්ව් එකටයි ග්ලොසොෆැරින්ජල් නර්ව් එකටයි කියන හතරටම තියෙන්නේ මොනවාද? මේ ඒ හතරටම තියෙනවා GVE කියන කම්පොනන්ට් එක.
හරිද? ආයෙ අපිට හිතන්න පුළුවන් තව එකක් තමයි ටේස්ට් කියන සෙන්සේෂන් එක. ටේස්ට් සෙන්සේෂන් ස්පෙෂල් විසරල් ඇෆරන්ට් එකක් නේ. මේ ස්පෙෂල් විසරල් ඇෆරන්ට් එක තියෙනවා මොනවාද? එකක් තමයි ෆේෂල් නර්ව් එකට තියෙනවා. ඒ වගේම ග්ලොසොෆැරින්ජල් නර්ව් එකට තියෙනවා සහ වේගස් නර්ව් එකට තියෙනවා. ඔන්න ඔය තුනටම ස්පෙෂල් විසරල් ඇෆරන්ට්ස් තියෙනවා. හරිද? ඒ කියන්නේ ටේස්ට් සෙන්සේෂන් වලට අදාළව. ඊට පස්සේ ආයි බලන්න පුළුවන් SVE තියෙන මොනවාද? ඒ කියන්නේ ෆැරින්ජල් ආචරණ ඩිලයි වෙච්ච මේ මසල්ස් තියෙන මොනවාද? මුල් එක බලන්න පුළුවන් අපිට ට්‍රයිජෙමිනල් නර්ව් එකේ SVE එකක් තියෙනවා. ඊට පස්සේ ෆේෂල් නර්ව් එකේ SVE එකක් තියෙන්න ඕනේ. ආයි වේගස් නර්ව් එකට දාලා SVE එකක් තියෙන්න ඕනේ. ග්ලොසොෆැරින්ජල් නර්ව් එකට දාලා SVE එකක් තියෙන්න ඕනේ. ආයි මොකක් කිව් මේ කියන්නේ මොන විදිහට තර්ක කරත් ඇක්සසරි නර්ව් එකට තියෙන්නේ SVE. හරිද? ඔන්න ඔය පහට තමයි එතකොට SVE තියෙන්නේ. හරිද? ඔය විදිහට අර කලවමේ හිතන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මම කියපු විදිහට පිළිවෙලට හිතන්නත් පුළුවන්. අපෙන් උගදුරට අහන්නේ ඔතනදී දැන් හිතක් විදිහට මේ අහනවා මේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ ෆන්ක්ෂනල් කම්පොනන්ට්ස් මොනවද කියලා. එතකොට දීලා තියෙනවා මේ ඔය මෙතන තියෙන තුනක් දීලා ඊට පස්සේ මෙතන නැති අර මම කියපු දෙක දෙනවා. හරි? එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඉන්නෝනේ දෙක අයින් කරලා හරි මේ තියෙන දෙකට මේ ගහන්න. ඒක කරන්න ලේසි මේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ ෆන්ක්ෂන්ස් දන්නවනම්. හරිද? එතකොට මේ හුඟක්ම පුළුවන් නම් මතක තියාගන්න නර්ව් පාත්වේ එකත් එක්ක නර්ව් ෆන්ක්ෂන් එක කියන්නේ වෙලාවත් එක්ක තමයි මේක තීරණය වෙන්න ඕනේ. ඉතින් දැන් පාඩම් කරන් තියෙන වෙලාවත් එක්ක ඔයගොල්ලන්ට ලේසි විදිහකට මතක තියාගන්න. ඇත්තටම මේ ක්‍රේනියල්ස් ලෙක්චර් එක මේ විදිහට රෙකෝඩින් එකක් විදිහට නෙමෙයි කරන්න හිටියේ. මේ මම හිතුවේ يعني අපි හිතන් හිටියේ මේ නියුරෝ කුප්පි සීරීස් එක යන ගමන් මේ කොමන්ට් රූම් එකේ මේ කුප්පිය කරන්න. එහෙම කරා නම් මීට වඩා සාර්ථක වෙයි කියලා හිතනවා. මොකද මේ මෙතනදී අපිට තියෙන වෙලාවත් එක්කයි අපිට තියෙන මේ පාසුකුණුත් එක්කයි අපිට මේ වගේ දෙයක් විතරයි කරගන්න පුළුවන් උනේ. මේ කොහොම හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා මම මේ පැහැදිලි කරපුවා. එහෙනම් හැමෝටම good luck හොඳට එක්සෑම් කරන්න.